අයිබෝන් සියලුම දෙනාට ඉංජිනේරු තාක්ෂණ වේදේ න්‍යායාත්මක හා ප්‍රායෝගික දැනුම ඔබ වෙත අරගෙන එන්නේ. වීඩියෝ මාලාවේ තවත් න්‍යායාත්මක කරුණු සම්බන්ධ වැදගත් වීඩියෝවක් සමගින් අද අපේ ඔබ හමුවට ඇවිල්ලා ඉන්නේ. විශේෂයෙන් මේ රටේ උද්ගත වෙලා තියෙන තත්ත්වයක් එක්ක මම හිතන්නේ බොහෝ කාලයක් පාසල් රසා තබන්න සිද්ධ වුණා. ඒ ගාවට ප්‍රශ්න පළාත් පාසල් තාම විවෘත වෙලා නැහැ. ඒක නිසා මම හිතන්නේ ඔබගේ අර සාමාන්‍ය පාසල් අධ්‍යාපන කටයුතු යම් මට්ටමකට මාර්ගගත ක්‍රමයට ඔන්ලයින් ක්‍රමයට සිද්ධ වෙනවා. ඉතින් විශේෂයෙන් මේ රාජසිංහ මහා විද්‍යාලයේ තාක්ෂණ අංශය වශයෙන් අපි විශේෂයෙන් අපේ දරුවන්ට මේ දැනුම ලබා දෙන අතරේ රට පුරාම විසිරලා ඉන්න මේ ඉංජිනේරු තාක්ෂණ වේදේ හදාරන දරුවන්ට අවශ්‍ය න්‍යායාත්මක දැනුම විශේෂයෙන් උසස් පෙළ තාක්ෂණ වේදේ විෂය ආධාරණ ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය ආධාරණ දරුවන්ට පමණක් නෙමෙයි සියලුම දෙනා රටේ සමස්තයේ සියලුම දෙනාට මේ සමාජ සත්කාරයක් වශයෙන් මේ දැනුම ළඟා කර දීමේ සත්කාරයේ තවත් වැදගත් වීඩියෝවක් සමගින් විශේෂයෙන් අද අපි ඔබ හමු වෙනවා. විශේෂයෙන් දෙවියන්ට අද අපි ඔබත් සමග කතා කරන්න බලාපොරොත්තු වෙනවා 12 ශ්‍රේණි විදුලි ඒකකයට අදාළ න්‍යායාත්මක ඉතාම වැදගත් න්‍යායාත්මක සහ ප්‍රායෝගිකව ඉතාම වැදගත් පාඩමක් සම්බන්ධයෙන්. ඉතින් අද ප්‍රධාන වශයෙන් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ සමාජමය මට්ටමින් ගත්තොත් ඉතාම වැදගත් වෙන විදුලිය භාවිතය සම්බන්ධයෙන් ඒකත් නිවසක විදුලිය භාවිතය සම්බන්ධයෙන්. ඉතින් ඒක කියනකොටම විශේෂයෙන් ඔබට පාඩම මොකක් වෙන්න ඇතිද කියලා හිතෙනවා. අපි ගෘහ විදුලි පරිපාලනය සම්බන්ධයෙන් තමයි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් 12 ශ්‍රේණියේදී විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය හදාරන දරුවන්ට 12 ශ්‍රේණියේ විදුලි ඒකකයේ හම්බෙන ප්‍රායෝගික සහ න්‍යායාත්මක මට්ටමින් ඉතාම වැදගත් වෙන ප්‍රධාන පාඩම තමයි ගෘහ විදුලි පරිපාලනයේ කියන පාඩම. ඉතින් ප්‍රධාන වශයෙන් අද අපි බලාපොරොත්තු වෙනවා ඔබත් එක්ක මූලික හැඳින්වීමක් ගන්න ගෘහ විදුලි පරිපාලනය කියන්නේ මොකක්ද? ගෘහ විදුලි පරිපාලනයට කොහොමද විදුලිය සම්බන්ධ වෙන්නේ? කොච්චර ප්‍රමාණයක විදුලියද? මොන මොන දේවල් හරහාද කොහොමද විදුලිය එන්නේ? එතකොට ඒකේ ඒ ලැබෙන විදුලියේ තියෙන පිරිවිතර මොනවද? ඒ කියන්නේ තොරතුරු ටික මොනවද? ඊට අමතරව ගෘහ විදුලි පරිපාලනයට සම්බන්ධ වෙලා තියෙන උපාංග මොනවද? එමේ මූලික උපාංග මොනවද කියන එක ගැන මූලික හැඳින්වීමක් ලබා ගන්න. ඉතින් විශේෂයෙන් ඉදිරියේදී මේ පාඩම් මාලාවක් බලාපොරොත්තු වෙනවා ගෘහ විදුලි පරිපාලනය සම්බන්ධ අපි ප්‍රායෝගික වීඩියෝ මාලාවක් ඔබට ඉදිරිපත් කරලා දෙනවා විශේෂයෙන් ප්‍රායෝගික පරීක්ෂණ සඳහා. ඊට අමතරව ගෘහ විදුලි පරිපාලනයට අදාළ ඒ සියලුම උපකරණ ගැන ප්‍රායෝගිකව පෙන්නලා අපි හැඳින්වීමක් කරලා තියෙනවා. මෙතනදී බලාපොරොත්තු වෙන්නේ න්‍යායාත්මක කරුණු ඊට අදාළ න්‍යායාත්මක කරුණු මේ අපේ පාසලට ලැබිලා තියෙන සම්පත් එක්ක අපි අංශයක් විදියට පාසලක් විදියට උපයාගෙන තියෙන සම්පත් එක්ක ඉඳන් අපිට ඊටාම සරලව නිවැරදිව නිරවුල්ව ඔබේ මනසට ලබා දෙන්න. ඉතින් අපි බලමු ගෘහ විදුලි පරිපාලනය සම්බන්ධ විෂය කරුණු මොනවද ඔබ දැනගත යුත්තේ කියන එක. ආරම්භයේදීම කිව්වා ප්‍රායෝගිකව ඉතාම වැදගත් වෙන පාඩම් එකක් විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණ වේදේ විෂය හදාරන දරුවන්ට මෙන්න සියලුම දෙනාට බාල මහලු වැඩේට අපිත් එක්ක එකතු වෙලා ඉන්න සියලුම දෙනා. මොකද හේතුව මම හිතන්නේ ලංකාවේ දැන් නිවාස වලින් 95ක් 96ක් සමහරවිට 99ක් විතර වගේ ප්‍රමාණයක විදුලිය අන්තාපුරකට භාවිතා වෙනවා. ඉතින් ඒක නිසා විශේෂයෙන් ඒ ගැන ගෘහ විදුලි පරිපාලනය ගැන මූලික දැනුම ගැන ඔබට ඉතාම වැදගත් වෙයි. ඒක නිසා විශේෂයෙන් සියලුම දෙනාට ආරාධනා කරනවා රැඳී සිටින්න අපිත් එක්ක දැනුවත් වෙන්න. මම හිතන්නේ දැනුම ඔබට ඉතාම වැදගත් වේවි ජීවිතය සඳහා අධ්‍යාපනය සඳහා මෙන්න. ඉතින් ගෘහ විදුලි පරිපාලනය ගැන කතා කරනකොට දුරුත්තේ ගොඩාක් වෙලාවට මේ සාමාන්‍ය එදිනෙදා නිවසක භාවිතාවෙන් අපි කියනවා තනි කලා සැපයුමක් කියලා. සිංගල් බේස් සප්ලයි එක. අර මූලික තොරතුරු ටික මම ටිකක් නිකන් කතා කරලා ඊට පස්සේ ප්‍රසන්ටේෂන් එකට යනවා. එතකොට තනි කලා සැපයුමක් කියන්නේ ඔයගොල්ලෝ දන්නවා ඔයගොල්ලන්ගේ ගෙවල් ආශ්‍රිතව මාර්ගයේ අපි කියනවා අර ඩිස්රහන් ක්‍රමයෙන් විදුලි සම්ප්‍රේෂණ විදුලි බෙදා හැරීමේ පද්ධතිය සම්ප්‍රේෂණ සහ බෙදා හැරීමේ කියන ජාතික විදුලි බල ජාලය ලංකාව පුරා ස්ථාපනය වෙලා තියෙනවා. එතකොට මේ ජාලය හරහා විදුලිය ගෙනහලා බෙදා හැරීමේ නිවාස වලට බෙදනකොට විශේෂයෙන් අපි දන්නවා ඔයගොල්ලෝ දැකලා තියෙනවා අර ලොකු කණු වල
ප්‍රධාන වශයෙන් මම මේ කතා කරන්නේ අවසාන මට්ටම, ඒ කියන්නේ බෙදා හැරීමේදී නිවසට ලැබෙන මට්ටම ගැන, සම්ප්‍රේෂණය ගැන ඉදිරි පාඩමකදී අපි කතා කරන නිසා. එතකොට අර විදුලි රැහන් හතරක් සම්බන්ධ වෙලා තියෙනවා. මේ හතරේ විදුලි රැහන් දෙකක් හරහා තමයි අලු පාට කේබල් එකකින්, ටුයින් කේබල් එකකින් දිත්ව රැහනකින් තමයි අපේ ගෙදරට විදුලිය ලැබිලා තියෙන්නේ. එතකොට ඔය කේබල් හතර මොකක්ද කියලා අපි මූලික දැනුමක් ගන්න ඕනේ. උදාසීන රැහනක් මොකද තියෙනවා? ඊට සාපේක්ෂව සජීවී රැහන් තුනක් තියෙනවා. L1 L2 L3 කියලා. එතකොට තනිකලා සැපයුමක් කියලා මම කියවා විදුලිය දෙන්නේ. තනිකලා සැපයුමක් කියන්නේ අර උදාසීන රැහන සමග අර සජීවී රැහන් තුනෙන් ඕනෑම එක රැහනකින් විදුලිය දෙනවා. නැත්නම් අපි කියනවා තනිකලා සැපයුම. එතකොට ඔය තනිකලා සැපයුම අපේ ගෙදරට ගලාගෙන එන්නේ රැහනක් කරා විශේෂිත නමකින් අපි ඔක හඳුන්වනවා සේවා රැහන කියලා. එහෙම නැත්නම් අපි කියනවා සර්විස් කේබල් එක. එතකොට ගෘහ පරිපථය කියන සීමාව ඔන්න අපි දැනුවත් වෙන්න ඕනේ. ගෘහ පරිපථයේ සීමාව වෙන්නේ සේවා රැහනේ ඉඳලා නිවසට විදුලිය ලැබීමේ සිට සේවා රැහනේ සිට නිවසට විදුලිය ලැබීමේ සිට අපේ ගෙදර භාවිතා වෙන අවසාන විදුලි උපකරණය දක්වා විදුලිය ගලා යන අන්නේ සියල්ලම එකතු කරලා ගත්තාම අපිට හඳුන්වන්න පුළුවන් ගෘහ විදුලි පරිපථය කියලා. එතකොට ගෘහ විදුලි පරිපථයේ මූලික කොටස් ටික විස්තර කරන්න කිව්වොත් සේවා රැහනෙන් අපිට විදුලිය ලැබෙනවා. සේවා රැහනෙන් විදුලිය ලැබෙන විදුලිය ගෘහ විදුලි පරිපථයේ තියෙන ප්‍රධාන උපාංග වලට සම්බන්ධ වෙනවා. මේ ප්‍රධාන උපාංග හරහා උපපරිපථ වලට විදුලිය බෙදලා යනවා. මේ විදුලිය උපපරිපථ උපාංග වලට සම්බන්ධ වෙනවා. ඊට පස්සේ විදුලි උපකරණ. එහෙම නැත්නම් අපි කියනවා පාරිභාෂිත වචනේ විදුලි උවාරණ. විදුලි උවාරණ හරහා අපි භාවිතා කරලා ඊට පස්සේ ආපහු උදාසීන අංගයේ ගිය අපේ නිවසේ බැහැර වෙලා යනවා. ඒක තමයි ගෘහ විදුලි පරිපථයේ ප්‍රධාන සැකස්ම විස්තර කරන්න කිව්වොත්. එතකොට ඔය සේවා රැහනේ සිට විදුලිය ලැබීමේ ඉඳලා අවසාන විදුලි උපාංගයේ විදුලිය භාවිතය දක්වා තියෙන සියලුම දේවල් ගෘහ විදුලි පරිපථයට අන්තර්ගතයි. එතකොට ගෘහ විදුලි පරිපථය ගැන අපි මූලික හැඳින්වීමක් ගන්නවා. ගෘහ විදුලි පරිපථය ගැන අපි කතා කරන්නේ හවුස් වයරින් කියලා අපිට ඉංග්‍රීසියෙන් හඳුන්වන්න පුළුවන්. එතකොට අපිට කියනවා ශ්‍රී ලංකාවේ ප්‍රධාන ජව සැපයුම. ලංකාවේ එතකොට භාවිතා වන ප්‍රධාන ජව සැපයුම තමයි ලංකා විදුලි බල මණ්ඩලය මගින් මේ ලංකාව පුරාම ව්‍යාප්ත කරලා බෙදා ගන්න ජාතික විදුලි බල පද්ධතිය. එතකොට ඒක හරහා තමයි අපිට ලැබෙන්නේ මේ ප්‍රධාන ජව සැපයුමේ සේවා රැහන සර්විස් කේබල්. සේවා රැහන ප්‍රධාන වශයෙන් දැන් විදුලි බල මණ්ඩලය භාවිතා කරන්නේ ඒ කියන්නේ අපේ අර බෙදා හැරීමේ පද්ධතිය අරන් තියෙන විදුලි කණු වල ඉඳලා අපේ නිවසට විදුලිය අරගෙන එන්න භාවිතා වෙනවා සේවා රැහන. ඒක අපි හඳුන්වනවා ඇලුමිනියම් සේවා රැහනක් කියලා. ඔයගොල්ලෝ දැකලා ඇති මේ සම්ප්‍රේෂණ බෙදා හැරීමේ පද්ධතිය ගොඩක් වෙලාවට තඹ රැහන් භාවිතා වෙන්නේ. මොකද හේතුව එකක් අධික මිලක් දරන්න වෙනවා. අනික තමයි අධික බරින් යුක්තයි. තඹ ගත්තොත් එහෙම මිල සහ අධික බරින් යුක්තයි. එතකොට ස්ථාපන තේවැය වැඩි. ඒක නිසා ඇලුමිනියම් එහෙම නැත්නම් ඇලුමිනියම් වලට තවත් වර්ග කලවම් කරලා එහෙම නැත්නම් සමහරලාට ගොඩාක් වෙලාවට ඇලුමිනියම් වගේ කේබල් තමයි ඒගොල්ලෝ භාවිතා කරන්නේ. ඒක වාසිය තමයි මිලෙන් අඩුයි සහල්ලුයි. අනිත් එක තමයි ඇදීම් වලට ගොඩක් වෙලාවට ඔරොත්තු දෙනවා. ඉතින් ඒක නිසා තමයි භාවිතා කරන්නේ. එතකොට විදුලි බල මණ්ඩලයේ අර බෙදා හැරීමේ පද්ධතියේ කණුවල ඉඳලා අපේ නිවස දක්වා විදුලිය අරගෙන ඉන්නේ දුවපොතේ මතක තියාගන්න ඇලුමිනියම් සේවා රැහනක. ඒ කියන්නේ සාන්නායක රැහනේ අභ්‍යන්තර සාන්නායක බැලුවොත් ඇලුමිනියම් වලින් තමයි සකස් වෙලා තියෙන්නේ. ඒක තමයි තියෙන විශේෂත්වය. එතකොට ඇලුමිනියම් සේවා රැහනකින් ගෙදරට විදුලිය අරගෙන ආවේ. ගේ ඇතුළට විදුලිය එන්නේ. ගන්නොත් තාම ප්‍රධාන පරිපථ උපාංග ගැන අපි කතා කරන්නේ. ගෙදරින් එළියට තමයි මුලින්ම සේවා රැහනේ එන විදුලිය සම්බන්ධ වෙන්නේ. එතකොට ගෙදරින් එළිය පැත්තේ ඉඳලා ගේ ඇතුළට අර MCB box එකට විදුලිය අරගෙන ඉන්න අපි භාවිතා කරන්නේ ඇලුමිනියම් සේවා රැහනක් නෙමෙයි. මොකද හේතුව ගෘහාභ්‍යන්තරයේ ඇලුමිනියම් රැහන් භාවිතා කරන්න බෑ මේ තියෙන සම්බන්ධයන් එක්ක. එතකොට ගේ ඇතුළට භාවිතා වෙන්නේ හැම වෙලේම අර ගේ එළියේ තියෙන මීටර box එකේ ඉඳලා ගේ ඇතුළේ තියෙන MCB box එකට කරන්ට් එක ගේන්න භාවිතා කරන සේවා රැහන හැම වෙලේම තඹ සේවා රැහන. එතකොට අපි දැනුවත් වෙන්න ඕනේ ඇලුමිනියම් සේවා රැහන කොහොමද තඹ සේවා රැහන කොහොමද කියන්නේ. විශේෂයෙන් රැහන් ගන්න ගත්තම දුවේ. වයර් ගැන කතා කරද්දී වයර් වලට නම දෙන්නේ කේතේදී. මම මේ කතා කරන්නේ වෙළඳ නාම ගැන නෙමෙයි. ඒක නිසා වෙළඳ නාම ගැන ඔබ දන්නවා. ඒක නිසා මම වෙළඳ නාම ගැන කතා කරන්න යන්නේ. වෙළඳ නාමයේ නෙමෙයි අපිට වැදගත්. අපිට වැදගත් වෙන්නේ රැහනේ කේතේ. හරියට නිකන් ඔබට දාලා තියෙන නම වගේ. එතකොට මේ වයර් වෙන්නේ මේ විදිහට. මේ සේවා රැහනේ තියෙන කේතය අනුව අපිට කිව්වා හැකි සේවා රැහන හෝ වෙනත් ඕනෑම රැහනක තියෙන කේතය අනුව කිව්වා හැකි මේ වයර් එකට
කොච්චර දානකට ඔරොත්තු දෙන්න පුළුවන්ද ඊට පස්සේ වයර් එක ගැන විස්තර ටික අපිට ඔක්කොම කියනවා. ඒක නිසා ඔබ දැනුවත් වෙන්න. ඇලුමිනියම් සේවා රැහැන එතකොට බෙදා හැරීමේ පද්ධතියේ ඉඳලා ඒ කියන්නේ අර විදුලි කණුවේ ඉඳලා නිවස දක්වා නිවසේ පිටත දක්වා පමණයි එතන ඉඳලා ගේ අතුරට එනවා. තඹ සේවා රැහැන එතකොට මේ සම්මත කේන්ද්‍රයන් විශේෂයෙන් රැහැන් සම්බන්ධයෙන් අපි වීඩියෝ එකක් කරලා තියෙනවා. ඒක මතක් කරනවා මේ වෙලාවේ. ඒක නරඹන අතරේම ඒ කියන්නේ දැනුවත් නැත්නම් ඔබ මේ වීඩියෝ එක නරඹන්න. ප්‍රායෝගිකව මේ රැහැන් කොහොම ගැන අපි වෙන්වෙන් වශයෙන් ඔබට ඔබ සමග දැනුම උමාරු කරගන්න මේ වීඩියෝ එක ඇඩ් කරලා තියෙනවා. ඒක නරඹන්න කියන එක මතක් කරගන්න. එතකොට මේ ඇලුමිනියම් සේවා රැහැන් මම එතකොට කිව්වා සේවා රැහැන් දෙකයි. එකක් ඇලුමිනියම් එක අනික තඹ එක. ඇලුමිනියම් සේවා රැහැන් හඳුන්වනවා. මෙතන 1.35 මිලිමීටර. එතකොට වයර් ගැන මම ඉක්මනින් කෙටියෙන් හඳුන්වන්නම්. මොකද මේ පාඩමේ න්‍යායාත්මක කරුණු වලට ඒකත් විශේෂයෙන් වැදගත් නිසා ඉදිරියට අපි වෙනම කතා කරනවා. දෙක වැඩි කිරීම 7 ඇලේරක් 1.35 කියලා තමයි එන්නේ. හැම වෙලේම වැඩි කිරීමේ ලකුණට ඉදිරියෙන් තියෙන කේබල් එකක තියෙන වයර් ගාන කීයද කියලා. එතකොට මම කිව්වා මේක සිංගල් ෆේස් තනි කරා සැපයුමක් සජීවී රැහැනයි උදාසීන රැහැනයි කියන රැහැන් දෙකම භාවිතා වෙනවා. එතකොට දෙක වැඩි කිරීම කියලා මේ කේබල් එක හඳුන්වනවා. මේ සාමාන්‍ය සේවා රැහැන හඳුන්වන්න හේතුව තමයි කේබල් එක ඇතුලේ වයර් දෙකක් තියෙනවා. ඊට පස්සේ අපිට එන්නේ දෙක වැඩි කිරීමේ ලකුණෙන් පස්සේ තියෙන්නේ 7 ඇලේරක් 1.35. ඔය ඇලේරට මුලින් තියෙන දුවකුත් ඒ හැම වෙලේම අර වයර් එකක් ඇතුලේ තියෙන කම්බි ගාන. පැහැදිලි නේද? කේබල් එක ඇතුලේ වයර් දෙකක් තිබ්බා. ඒක තමයි දෙක වැඩි කිරීම කියලා කිව්වේ. ඊට පස්සේ මේ වයර් දෙකෙන් එක වයර් එකකට ඇලේරක් තියෙනවා කියලා මම කිව්වා 7 ඇලේරක් 1.35. ඔය ඇලේරට මුලින් තියෙන්නේ මොකද්ද? එක වයර් එකක තියෙන කම්බි ගාන. එහෙනම් කම්බි කීයක් තියෙනවද? කම්බි 7ක් තියෙනවා. ඇලේරට පස්සේ තියෙනවා 1.35 මිලිමීටර කියලා. ඒ කියන්නේ කම්බි 7න් එක කම්බියක පරස්පර නිෂ්කාම්බය මිලිමීටර වලින් කීයද කියන එක පැහැදිලි නේද? පරස්පර ප්‍රමාණය මිලිමීටර වලින් කීයද කියන එක. එහෙනම් එතකොට ඇලුමිනියම් සේවා රැහැනේ කේන්ද්‍රය ඔබට පැහැදිලි. දෙක වැඩි කිරීම 7 ඇලේරක් 1.35. දැන් මෙතන අපි දෙක වැඩි කිරීම කියන එක දාලා නැහැ. ඒ වුණාට ඇත්තටම මේ සේවා රැහැන් ඔක්කොම ට්වින් කේබල් ද්විත්ව රැහැන්. ඒකයි දෙක වැඩි කිරීම කියලා එන්නේ. එහෙනම් ඇලුමිනියම් සේවා රැහැන් ප්‍රධාන ජලසැපයුමේ සේවා රැහැන හරහා ඒක ඇලුමිනියම් එකේ තමයි අපිට විදුලිය ලැබෙන්නේ. ඒක 7 ඇලේරක් 1.35 මිලිමීටර කේබල් එක. ඊට පස්සේ ඒකටම සම්බන්ධ වෙනවා තඹ සේවා රැහැන. දී අතුරට කරන්ට් එක කියන්නේ ඒකත් අපි මෙතනම කියනවා 7 ඇලේරක් 1.04 මිලිමීටර සේවා රැහැන්. එතකොට ඔබට හිතෙනවා අයි මේ සේවා රැහැන් දෙකේ අර මූලික සැකස්ම එකයි දෙක වැඩි කිරීම දෙකේම තියෙනවා. 7 ඇලේරක් කියන එකත් දෙකේම තියෙනවා. ඒ කියන්නේ කේබල් එකේ වයර් දෙකයි කම්බි 7යි. ඊට පස්සේ මේ අවසාන කොටස ගත්තොත් ඇලුමිනියම් වල 1.35 තඹ වල ඒ කියන්නේ කොපර් වල 1.04. ඔයගලන්ට පේනවා විස්කම්බ වෙනස. ඒකට හේතුව තමයි දුන්නේ. ඉතින් අපි දන්නවා ඇලුමිනියම් ගත්තාම ඇලුමිනියම් වල ද්‍රවාංකය ටිකක් පහළ තියෙනවා. ඊට සාපේක්ෂව තඹ වල ගත්තොත් ද්‍රවාංකය ඉතාම ඉහළ තියෙනවා. ඒ කියන්නේ ඉහළ තාපයකට තඹ ඔරොත්තු දෙනවා. අපි දන්න ඕනෑම විදුලි රැහැනක් වලින් ධාරාව ගන්නකොට මොකද වෙන්නේ? තාපවත් වෙනවා. ඒ කියන්නේ රත් වීමකට ලක් වෙනවා. ඒක නිසා තමයි ඇලුමිනියම් වල ද්‍රවාංකය පහළ නිසා තමයි එකම ධාරාවක් යන හදපු සේවා රැහැන් දෙක ලෝහ දෙකකින් හදලා තියෙන්නේ. ඇලුමිනියම් සේවා රැහැන සහ තඹ සේවා රැහැන. එතකොට එකම ධාරාවක් යන කේබල් එකේ ලෝහය අර මූලික සැකස්මේ ලෝහය වෙනස් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? ඇලුමිනියම් වල ද්‍රවාංකය අඩු වෙනනම් මොකද කරලා තියෙන්නේ? කම්බියේ ගේජ් එක ඝනකම වැඩි කරලා තියෙනවා. එතකොට ලොකු තාපයකට ඔරොත්තු දෙන්න පුළුවන් ගේජ් එක වැඩි කරලා තියෙනවා. ඊට සාපේක්ෂව තඹ වල මේ ගේජ් එක අඩු වෙලා තියෙනවා. 1.04 වෙලා තියෙනවා. මොකද තඹ ඊට වඩා තාපයකට කම්බියේ ගේජ් එක අඩු වුණත් අර ධාරාවට ඔරොත්තුයි මොකද ලොකු තාපයකට ද්‍රව බවටපත් වෙන්නේ නැති නිසා. උන් එකක් මම මෙතනදී මතක් කළා. ප්‍රධාන ජලසැපයුමේ සේවා රැහැන හරහා වෝල්ටීයතාව වෝල්ට් 230ක් උද. තනිකාලා වෝල්ටීයතාව. අපි කියනවා පේස් කරන්ට් එක කියලා. පේස් වෝල්ටේජ් එක. පේස් වෝල්ටේජ්. එතකොට දැන් මතක තියාගන්න හොඳින් දෙමුතේ ලංකාවේ කලා වෝල්ටීයතාව, ඒ කියන්නේ පේස් වෝල්ටේජ් එක කියන දහුවොත් වෝල්ට් 230යි. හොඳින් මතක තියාගන්න මේ සම්මතයන් වෝල්ට් 230යි ලංකාවේ භාවිතා වෙන්නේ. හරහා වෝල්ටීයතාව වෝල්ට් 230ක් උද සංඛ්‍යාතය හර්ට්ස් 50ක් උද. සංඛ්‍යාතය හර්ට්ස් 50යි. මේ මූලික කරුණු විශේෂයෙන් මතක තියාගන්න. උපරිම ධාරාව ඇම්පියර් 30ක් හෝ 60ක් උද. එතකොට සාමාන්‍යයෙන් ගෙදර කරලා දෙන්නේ උපරිම ධාරාව ඇම්පියර් 30යි.
ට්‍රාන්ස්ෆෝමර් එක සාමාන්‍යයෙන් ලොකු ඇම්පියර් ගානක් තියෙනවා. ඇම්පියර් 200ක් 400ක් 600ක් ඒ වගේ ලොකු ඇම්පියර් ගානක්. ඒකෙන් ගෙදරට ඇම්පියර් 30ක් තමයි සීමා කරලා ලබා දෙන්නේ. අපි ඉස්සරහට කතා කරනවා කොහොමද සීමා කරන්නේ මේ සියලුම දේවල්. දැනට මතක තියාගන්න එතකොට වෝල්ට් 230ක් වන සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වන උපරිම ධාරාව ඇම්පියර් 30ක් සාමාන්‍යයෙන් ඇම්පියර් 30යි එහෙම නැත්නම් ඒක ප්‍රමාණවත් නැත්නම් ඇම්පියර් 60ක් වන තනි කලාව මම කිව්ව වචනේ සිංගල් ෆේස් තනි කලාව විශේෂයෙන් ඔය ඔබ දැනුවත් වෙන්න ඕනේ ලංකාවේ ප්‍රධාන වශයෙන් පාරිභෝගිකයින් විදුලිය ලබා දෙන කලාකාර දෙක එකක් තමයි තනි කලාව අනික දෙකල තනි කලාවල මම කිව්වා උදාසීන රැහැන් සාපේක්ෂව සජීවී රැහැන් තුනේ ඕනෑම එක දෙකලාවලදී ගොඩක් වෙලාවට උදාසීන රැහැනත් එක්ක සජීවී රැහැන් තුනම පැහැදිලි නේද? එතකොට තනි කලාවල අපිට ඕනි වයර් දෙකයි සජීවී රැහැනයි උදාසීන රැහැනයි දෙකලාවල අපිට වයර් හතරක් අවශ්‍යයි සජීවී රැහැන් තුනයි උදාසීන රැහැන. එහෙනම් ඔබට පැහැදිලි තනි කලාව ප්‍රත්‍යාවර්ත විදුලි සැපයීම. ප්‍රත්‍යාවර්තය කියන්නේ සාමාන්‍ය විදුලිය මේකට ඔබ දැනුවත් වෙන්න. එදිනෙදා භාවිතයේ තියෙන විද්‍යුත් ධාරා වර්ග දෙකයි එකක් තමයි සරල ධාරාව අනික ප්‍රත්‍යාවර්ත ධාරාව. සරල ධාරාවක් කියන්නේ ස්ථිර ද්‍රව්‍යතාව. ඒ කියන්නේ දුකතේ නියත ධන ඍණක් තියෙනවා. බැටරි කෑල්ලක් ගන්න. බැටරි කෑල්ලක් අරගෙන බැලුවොත් ඔබට පේනවා ධනාංකයක් තියෙනවා ඍණාංකයක් තියෙනවා. ඔක වෙනස් වෙන්නේ. ප්‍රත්‍යාවර්තය කියන්නේ නියත ද්‍රව්‍යතාවක් නොමෙයි. සරල ධාරාව ප්‍රත්‍යාවර්ත ධාරාව අපි අර්ථ දැක්වුවොත් එහෙම සරල ධාරාවක් කියන්නේ කාලයට අනුරූපව ද්‍රව්‍යතාව වෙනස් නොවන. ඒ කියන්නේ කාලයත් එක්ක ධන ඍණ මාරු වෙන්නේ නැති විදුලි ධාරාව. එක්ක කාලයත් එක්ක දිගටම ධන එහෙම නැත්නම් කාලයත් එක්ක දිගටම ඍණ නම් අපි කියනවා සරල ධාරාව. ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියන්නේ කාලයට අනුරූපව ද්‍රව්‍යතාව වෙනස් වන. ඒ කියන්නේ කාලයත් එක්ක ධන ඍණ මාරු වෙන නිසා. එහෙනම් අපේ ප්‍රධාන විදුලි බල සැපයීම දෙපොතේ මතක තියාගන්න ප්‍රත්‍යාවර්ත විදුලි සැපයීම. තනි කලාව ප්‍රත්‍යාවර්ත විදුලි සැපයීමත් ගෘහස්ත පාරිභෝගිකයින් සඳහා සපයනු ලබයි. ගෘහස්ත පාරිභෝගිකයා කියන්නේ ඔබ මම නේද? අපි සියලුම දෙනා ගෙවල් වල ඉඳලා මේ විදුලිය පරිභෝජනය කරන අය තමයි ගෘහස්ත පාරිභෝගික. එහෙනම් ඔන්න ඔබට හොඳට මූලික කාරණා ටික පැහැදිලි. තා ටිකක් කතා කරන්න තියෙනවා. ආයි මම මතක් කරනවා. සේවා රැහෙන හරහා අපිට ලැබෙනවා වෝල්ටේජතාව වෝල්ට් 230ක් වන සංඛ්‍යාතය හර්ට්ස් 50ක් වන උපරිම ධාරාව ඇම්පියර් 30ක් හෝ 60ක් වන තනි කලාව ප්‍රත්‍යාවර්ත සිංගල් ෆේස් ඕල්ටර්නේටිව් කරන්ට් එකක් තමයි ප්‍රත්‍යාවර්ත විදුලි සැපයීමක් තමයි සාමාන්‍ය පාරිභෝගිකයන්ට ලැබෙන්නේ. එතකොට එතනින් එහාට ගත්තොත් අසාමාන්‍ය පාරිභෝගිකයෝ කියලා නේද? ඉන්පිටා කට්ටියක් නෙමෙයි. අපි කියනවා අර කර්මාන්තමය භාවිතා කරන පාරිභෝගිකයෝ එහෙම නැත්නම් ටිකක් අර විශාල ප්‍රමාණයේ ලොකුවට ස්ථාපනය වෙච්ච නිවසක එහෙම නැත්නම් නිවාස සංකීර්ණයක් ගත්තොත් ඒ වගේ තැනකට මේ තනි කලාව සැපයීමක් ඇම්පියර් 30ක 60ක සැපයීමක් ප්‍රමාණවත්. අන්න ඒ වගේ වුණාම දුක අපිට විශේෂයෙන් ලබා ගන්න වෙනවා. එම එකලා සැපයීම ප්‍රමාණවත් නොවන අවස්ථාවල තනි කලාව සැපයීම ඇම්පියර් 30 හෝ 60 සැපයීම ප්‍රමාණවත් වෙන්නේ නැත්නම් එකලා වෝල්ට් 400 අන්න 3 බේස් සප්ලයි එක අර එකලා විදුලිය කියලා කියන්නේ ප්‍රධාන ඔය ඉඩම් නියම වෙන්දේසිකල කරනකොට ඇඩ් එකේ දානවා නේද? වෙළඳන්නේ දානවා තෙකලා විදුලිය 3 phase. එතකොට තෙකලා විදුලිය කියන්නේ මම කිව්වා උදාසීන රැහැනත් එක්ක සජීවී රැහැන් තුනෙන්ම විදුලිය ලබා දෙනවා. නම් තෙකලා සැපයීම. එතකොට තනි කලාව වෝල්ට් 230ක් වෙනකොට තෙකලා වෝල්ට් මේ සැපයීමේ කියනවා අපිට සම්මතයේ වෝල්ට් 400යි. එතකොට තනි කලාව කියන්නේ උදාසීන රැහැන්ට සාපේක්ෂව සජීවී රැහැන් තුනේ මොනිම එකක වෝල්ටේජතාව. එතකොට අපිට වෝල්ට් 230යි කියලා කිව්වේ. තෙකලා වෝල්ටේජතාව කියන්නේ සජීවී රැහැන් දෙකක් අතර වෝල්ටේජතාව. අපි කියනවා මං වෝල්ටේජතාව කියලා. ඉස්සරහට තව ඉගෙන ගන්න හැකි. එතන මතක තියාගන්න ඔබ 12 ශ්‍රේණියේ ඉන්න මේ වචන නිකන් මතක තියාගන්න. මං වෝල්ටේජතාව, ලයින් වෝල්ටේජ්. ලයින් වෝල්ටේජ් එක බලන්නේ හැම වෙලේම සජීවී රැහැන් දෙකක් අතර. ඒ කියන්නේ L1 L2 එහෙම නැත්නම් L1 L3 එහෙම නැත්නම් L3 L2 ඒ විදිහට බලන්නේ සජීවී රැහැන් දෙකක් අතර. එතකොට උදාසීන රැහැන්ට සාපේක්ෂව තනි කලාව සැපයීමේ වෝල්ට් 230 නම් ඔබට තර්කයක් දෙන්න පුළුවන්. ඒ වගේ සජීවී රැහැන් දෙකක් අතර ගත්තොත් වෝල්ට් 230 මුණ ගැනීම දෙක නේද? කීයද? 460ක් වෙන්න ඕනි කියලා 460ක් වෙන්නේ නැහැ ලියුවේ. ඉස්සරහට අපි කතා කරමු ෆේස් ඇන්ගල් එකක් තියෙනවා. කලාව වෙනසක් තියෙනවා. ඒක නිසා තනි කලාව වෝල්ට් 230යි තෙකලා වෝල්ට් 460ක් නෙමෙයි තෙකලා වෝල්ට් 400ක විදුලියක් තමයි ලංකාවේ පාරිභෝගිකයෙකුට ලැබෙන්නේ.
එහෙනම් මතක තියාගන්න තනිකලා සැපයුම ප්‍රමාණවත් නොවනකොට දෙකලා ත්‍රී ෆේස් වෝල්ට් 400ක ඇම්පියර් 30 හෝ 60ක ජව සැපයුම. තනිකලා දෙකලා කියලා සංඛ්‍යාතයේ වෙනසක් වෙන්නේ නැහැ. ඒ නිසා සංඛ්‍යාතයේ තනිකලා වුණත් දෙකලා වුණත් හර්ට්ස් 50යි. ඒක ගැන මෙතන කිසිම කතා කරන්නේ නැහැ. මතක තියාගන්න. දෙකලා වෝල්ට් 400ක ඇම්පියර් 30ක හෝ 60ක හෝ විදුලි සැපයුම ලබා ගන්න පුළුවන්. ඔන්න එහෙනම් පැහැදිලි. ආයෙ මම මතක් කරනවා කරුණු ටික. තනිකලා පාරිභෝගිකයෙන්ට වෝල්ට් 230ක් සංඛ්‍යාතයේ හර්ට්ස් 50ක් සම්බන්ධ ධාරාව ඇම්පියර් 30ක් හෝ 60ක් වන ප්‍රත්‍යාවන්ත සැපයුමක් තමයි ලැබෙන්නේ. දෙකලා පාරිභෝගිකයෙන්ට වෝල්ට් 400ක් සංඛ්‍යාතයේ ගැටලුවක් නැහැ හර්ට්ස් 50ම තමයි ඇම්පියර් 30ක හෝ 60ක සැපයුමක් ලැබෙන්නේ. එහෙනම් ඔන්න ගෘහ පරිපථය සම්බන්ධ මූලිකම තොරතුරු ටික තමයි දෙන්නේ. ඔය මම කතා කළේ. අපි තව ටිකක් ඉදිරියට යමු. මෙසේ නිගතර සමයුම් ලබන විදුලි ධාරා ගෘහ විදුලි පරිපථයේ ප්‍රධාන උපාංග හරහා උපපරිපථ වෙත ගලා උපපරිපථ හරහා අවශ්‍ය විදුලි උපකරණ දක්වා ගමන් කරනු ලබයි. එතකොට ඔය නිවසට එන වෝල්ට් 230ක් වන සංඛ්‍යාතයේ හර්ට්ස් 50ක් වන ඇම්පියර් 30ක හෝ 60ක තනිකලා සැපයුම අපි ඊගෙන කතා කරමු බහුතරයක් භාවිතා කරන්නේ සාමාන්‍ය තනිකලා සැපයුම නිසා ඒ විදුලිය මොකද වෙන්නේ ප්‍රධාන පරිපථ උපාංග හරහා යනවා ඊට පස්සේ උපපරිපථ උපාංග හරහා යනවා ගිහිල්ලා විදුලි උපකරණ වලට එනවා. ගෙදර තියෙන ලයිට් එක, ෆෑන් එක, රයිස් කුකර් එක, අයන් එක නේද? ඕම විදුලි උපකරණ ටීවී, ෆ්‍රිජ් ආරෝමය ඔය සියලු උපකරණ හරහා ගිහිල්ලා මොකද වෙන්නේ? පරිභෝජනය කරනවා. පැහැදිලි නේද? ඔන්න පොඩි රූප සටහනක් තියෙනවා ඔයගලන්ට නේද? ටිකක් අර ස්කෙච් ආකාරයෙන් නිර්මාණය කරපු ප්‍රධාන බෙදා හැරීමේ පද්ධතිය තියෙනවා. ඒක හරහා විදුලිය නිවස එළියට සම්බන්ධ වෙලා තියෙනවා. එතනින් ගේ ඇතුළට සම්බන්ධ වෙලා තියෙනවා. එර්ත් එකක් හදාගෙන තියෙනවා. ගේ ඇතුලේ උපකරණ තියෙනවා. ඒ සාමාන්‍ය සැකස්මක් තමයි මේ පෙන්නලා දෙන්නේ. ඊට අමතරව බෑකප් පවර් එකක් තියෙනවා. සෝලර් පැනල් 6 කරලා. ඒ ගැන අපි ඉදිරි පාඩම් වලදී කතා කරමු. එතකොට මේ තියෙන්නේ මූලික සැකස්ම ඔබට නිකම් පොඩි දාලා අදහසක් ගන්න කොහොමද විදුලි පරිපථයේ විදුලිය ගමන් කරන්නේ කියන එක. ඊගාට මේ විදුලි පරිපථය දැන් ඕනෑම දෙයක් සමහරවිට මේ විදුලිය සම්බන්ධයෙන් ඉලෙක්ට්‍රොනික ශාස්ත්‍රය සම්බන්ධයෙන් කතා කරනකොට අපේ දරුවන්ට මේ විෂය කරුණු ගොඩක් සමහර අයට නීරසයි මොකද හේතුව මේවා ගොඩක් අමාරුයි කියලා හිතනවා. මේ අමාරුයි කියන හිතන්න හේතුව තමයි එකක් ඔබ නිවැරදිව මේ විෂය කරුණු ග්‍රහණය කරගෙන අනිත් එක තමයි මේ විෂය කරුණු ඊටාම සංකීර්ණ විෂය කරුණු ඊටාම සරලව ඔබට දැනෙන විදිහට ඔබට උගන්වන්න. මේ දෙකෙන් එකක් තමයි හේතුව. ඒක නිසා මේක මේ විදුලි පරිපථයේ මේ ටිකක් නීරස මාතෘකාව මම ඔබට බොහොම සමීප දෙයකට ආරෝපණය කරලා උගන්වනවා. විදුලි පරිපථය කියන එක අපිට ආරෝපණය කරන්න පුළුවන් ඔයගලන්ට පේනවා මෙන්න දැවැන්ත වෘක්ෂයක් තියෙනවා. දැවැන්ත ගසක් තියෙනවා. එතකොට විදුලි පරිපථය කියන එකත් මේ වගේ ගසකට අපිට ආරෝපණය කරලා ඉගෙන ගන්න පුළුවන්. එතකොට මේ ගසක් ගත්තාම ඔයගලන්ට පේනවා මූල පද්ධතියක්. මූල පද්ධතියෙන් තමයි ගස සම්පූර්ණ දරාගෙන ඉන්නේ. පෝෂණය සපයන්නේ ඒකට ආරක්ෂාව සපයාගෙන තියෙන්නේ නේද? ඊට අමතරව ගහේ මේ වගේ ලොකු කඳ තියෙනවා. ගහ සම්පූර්ණ ගහේ අතුකොළ ඔක්කොම දරාගෙන ඉන්න නේද? ශක්තිමත්ව නැගී සිටින්න මේ කඳ තියෙනවා. ඊට පස්සේ මේ අතු තියෙනවා. ඊට පස්සේ පොඩි මේ අතු ඉදි කොළ ඒ සියල්ලම තියෙනවා. එතකොට මේ වගේ විශාල වෘක්ෂයක් කොහොමද විදුලි පරිපථයට අපි ආරෝපණය කරන්නේ කොහොමද කරගන්නේ ගලපා ගන්න කියන එක අපි ටුට්ටක් බලමු. එතකොට ඔබට මේවා අමතක වෙන එකක් නෑ ජීවිත කාලෙට. එතකොට මේ ගහේ මුල වගේ තමයි දියුනේ. විදුලි පරිපථයේ භූගත ඉලෙක්ට්‍රෝඩ සෑම නිවසකම ලංකාවේ විදුලිය බෙදා හැරීමේ ක්‍රමවේදය අනුව ඒ පාරිභෝගිකයා විසින් එර්ත් එකක් දින්ගත අර්ගයක් සකස් කර ගන්න ඕනි. ගහේ මුල වගේ තමයි විදුලි පරිපථයේ භූගත ඉලෙක්ට්‍රෝඩ එහෙම නැත්නම් එර්ත් එක. ඊට පස්සේ ගහේ මෙන්න මේ ලොකුවට තියෙන කඳ වගේ තමයි විදුලි පරිපථයේ තියෙන මොනවද? ප්‍රධාන පරිපථ උපාංග ටික. ප්‍රධාන පරිපථ උපාංග පහක් තියෙනවා. ඉස්සරහට අපි කතා කරමු. අන්නේ ප්‍රධාන පරිපථ උපාංග ටික තමයි හරියට මේ ගහේ හඳ වගේ ක්‍රියාත්මක වෙන්නේ. ඊට පස්සේ මේ ගහේ අතු ඉති කොළ වගේ දේවල් ඒ ටික ගත්තොත් අපිට ගලපන්න පුළුවන් කොහෙටද විදුලි පරිපථයේ තියෙන උපපරිපථ උපාංග සහ උපකරණ වලට. එහෙනම් මොන ඔබට සමීප දෙයකට අපි විදුලි පරිපථයේ ගැලපුවා මේ විශාල ප්‍රමාණයේ වෘක්ෂයකට
ගහේ මුල වගේ ගොවිවිදුලි පරිපථයත් එක ගහේ කඳ වගේ ගොවිවිදුලි පරිපථයේ ප්‍රධාන පරිපථ උපාංග ගහේ අතු ඉති කොළ වගේ තමයි ගොවිවිදුලි පරිපථයේ තියෙන උපපරිපථ උපාංග සහ විදුලි උපකරණ. එහෙනම් මොන දැන් ඔබට තව ටිකක් මේක සමීපයි. ඊගාට මම කියවා දෙන්න පුතේ ගොවිවිදුලි පරිපථයේ මූලික පරිපථ උපාංග පහක් තියෙනවායි කියලා. ඔය මූලික පරිපථ උපාංග ස්ථාපනය කරලා තියෙන්නේ එකක් තමයි වැදගත්ම කාරණා කීපයකට පළවෙනි කාරණය තමයි පුද්ගල ආරක්ෂාව. පුද්ගල ආරක්ෂාව අවශ්‍ය වෙන්නේ දුවපුතේ අපි දන්නවා සාමාන්‍යයෙන් අනිත් ශක්ති ප්‍රභව ගත්තොත් තාපය ගත්තොත් අපේ හැමට දැනෙන ආලෝකය නිසා අපිට යම් යම් දේවල් දකින්න පුළුවන් ආලෝක ශක්තිය. ධ්වනිය ගත්තොත් අපිට ඇහෙනවා නේද? එතකොට විද්‍යුත් ශක්තිය ගන්න විශේෂයෙන් දැන් මේ වයර් වල විදුලිය ගියා කියලා අපිට හඬක් ඇහෙන්නේ නේද? මේ මාගෙන ඉඳලා අපිට හඬක් ඇහෙනවා. ඊට පස්සේ වයර් වල විදුලිය ගියා කියලා අත කිට්ටු කරලා බැලුවොත් එහෙම අපිට රත් වෙලා දැනෙනවා. තාපවත් වෙලා දැනෙන්නේ නැහැ. ඇහැට පේන්නේ. හැබැයි ඊටාම වේගවත් ඊටාම ඉහළ ප්‍රයෝගීතාවයක් තියෙන ඊටාම කාර්යක්ෂම ශක්ති ප්‍රභවය. එතකොට පේන්නේ නැත්නම් දැනෙන්නේ නැත්නම් ඇහෙන්නේ නැත්නම් මේ ශක්ති ප්‍රභවයෙන් අපිට අනුතුරු වෙන්න තියෙන අවස්ථාව ඊටාම වැඩි. හැබැයි අනුතුරු වෙනවා කියලා භාවිතා නොකර ඉන්න පුළුවන්. භාවිතා නොකර ඉන්න බෑ. ඔබේ ජීවිතය ගැන කතා කරමු. එදිනෙදා ජීවිතේ 99.9%ක්ම දැන් විදුලියත් එක්ක බද්ධයි. ඔබ මාත් එක්ක හොඳටම එකගද? එක දවසක් ඔබට විදුලිය නැතුව ඉන්න කිව්වොත් ඔබ ඉන්නේ කොහොමද කියලා කල්පනා කළොත් මාත් එක්ක 100%ක් ඔබ එකග වෙයි. 99.9%ක්ම විදුලියත් එක්ක අපි බද්ධ වෙලා තියෙනවා. ඒක නිසා මේ ශක්ති ප්‍රභවය අපිට භාවිතා කරන්න වෙනවා. එහෙම භාවිතා කරන්නේ මේ ගොවිවිදුලි පරිපථවල ප්‍රධාන පරිපථ උපාංග වලින් කරන වැදගත්ම කාර්යයක් තමයි පුතේ පුද්ගල ආරක්ෂාව. කාර්යයන් කීපයක් කරනවා. එකෙන් එකක් තමයි පුද්ගල ආරක්ෂාව. හදිසි විදුලි කාන්දුවක් විදුලි සර වැදීමක් වුණොත් මිනිසුන්ට හානියක් නෙවෙයි විදුලිය විසන්ධි වෙන්නේ. මොන ප්‍රධාන පරිපථ උපාංග වලින් කරන එක කාර්යයක් පුද්ගල ආරක්ෂාව. දෙවෙනි කාරණය තමයි ගොවිවිදුලි පරිපථයේ නියමිත ධාරාව සීමා කිරීම. ගොවිවිදුලි පරිපථයට මම කිව්වා ඇම්පියර් 30ක හෝ 60ක සැපයුමක් තමයි විදුලි බල මණ්ඩලයෙන් දෙන්නේ. අන්නේ 30 හෝ 60 කියන එක සීමා කරගෙන ඉන්නේ ඔය ප්‍රධාන පරිපථ උපාංග වල. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය තමයි ගොවිවිදුලි පරිපථය තුළ ඒ කියන්නේ ගේ ඇතුලේ භාවිතා වෙන උපපරිපථවල ධාරාව සීමා කිරීම සහ ආරක්ෂාව. පැහැදිලි නේද? ඊට අමතරව විදුලි උපකරණවල ආරක්ෂාව. ඔන්න ඔය ටික තමයි ප්‍රධාන වශයෙන් ගොවිවිදුලි පරිපථයෙන් දෙන මේ ප්‍රධාන උපාංග වලින් කරන්නේ. ඊට අමතරව තවත් කාර්යයක් කරනවා. මොකද්ද? අපි භාවිතා කරන විදුලි ඒකක ප්‍රමාණය මනුගත කරනවා. මොකද ඕනෑම ශක්ති ප්‍රභවයක් අපිට මනින්න ගියොත් ඒ කියන්නේ මිලක් නියම කරන්න ගියොත් අපි ඒක අනිවාර්යයෙන් සංඛ්‍යාත්මක අගයක් බවට පෙරලා ගන්නවා. ඕනෑම ශක්ති ප්‍රභවයක් ඕනෑම භෞතික ද්‍රව්‍ය. එතකොට විදුලිය ශක්ති ප්‍රභවයක්. එතකොට මේකට මිලක් නියම කරන්න නම් අනිවාර්යයෙන් භාවිතා කිරීමේ ඒකක ගාන කොච්චරද කියලා සටහන් වෙන්න ඕනේ. ඒකත් මේ ප්‍රධාන පරිපථ උපාංග පහෙන් එකකින් සිද්ධ වෙනවා. එහෙනම් එතකොට අපි කිව්වා මේ ගොවිවිදුලි පරිපථ ප්‍රධාන උපාංග වලින් කරන කාර්යයන් වැදගත්ම කාර්යය තමයි පුද්ගල ආරක්ෂාව. ඊගාට ගොවිවිදුලි පරිපථයේ නියමිත ධාරාව සීමා කිරීම, උපපරිපථ වල නියමිත ධාරාව සීමා කිරීම සහ විදුලි උපාංග වල උපපරිපථ වල ආරක්ෂාව, ගොවිවිදුලි පරිපථයේ ආරක්ෂාව. ඊගාව කාර්යය තමයි මොකද්ද? පාරිභෝගිකයා භාවිතා කරන විදුලිය ප්‍රමාණය මනුගත කරන. මොන ඔය ටික තමයි ප්‍රධාන පරිපථ උපාංග වලින් කරන කාර්යය. ඉතින් ඔය කාර්ය කරන්න සම්මත උපාංග පහක් තියෙනවා. මේ පුතේ මතක තියාගන්න ලේසි. අතේ ඇඟිලි පහ වගේ තමයි සම්මත උපාංග පහ. ඔය සම්මත උපාංග පහෙන් දුවේ පුතේ උපාංග දෙකක් තියෙන උගලන්ගෙන් ගේ එළිය පැත්තේ එළිය පිටියක තමයි හයි කරලා තියෙන උපාංග දෙකක්. අර අපි කියන්නේ මීටර බොක්ස් එකකදී. මීටර බොක්ස් එක ඇතුලේ උපාංග දෙකයි. ඊතර උපාංග තුනම තියෙන්නේ ඔයගොල්ලන්ගේ ගේ ඇතුලේ තියෙන. MCB බොක්ස් එක ඇතුලේ. අන්නේ දැනට මේ වචන වලින් අපි ඉගෙන ගන්න. එහෙනම් මොනවද මේ උපාංග පහ? ඒවැ අනුපිළිවෙල මොකක්ද? උපාංග පහක් තිබුණාට අපිට ඕනි විදිහට සම්බන්ධ කරන්න බෑ. සම්මතයක් තියෙනවා. විදුලි ඉංජිනේරු ආයතනයෙන් පනවපු සම්මතයක් තියෙනවා. මේ උපාංගයේ මේ පිළිවෙලට මේ අනුපිළිවෙලට සම්බන්ධ විය යුතුයි කියනවා. එහෙම සම්බන්ධ නොකළොත් අර අපේක්ෂිත අර මම කතා කරපු කරුණු ඒ ප්‍රතිඵල ඔබට ලබා ගන්න බැරි වෙනවා. එහෙනම් මොනවද මේ උපාංග පහ? ඔන්න මතක තියාගන්න අපි බලමු. සම්මත උපාංග පහ සම්මත අනුපිළිවෙල. මෙන්න ගොවිවිදුලි පරිපථයට සම්බන්ධ වෙච්ච මේ MCB බොක්ස් එකක් ඇතුලේ රූප සටහන. එතකොට මම කිව්වා අර උපාංග පහෙන් උපාංග තුනක් තියෙන්නේ මෙතන.
ඒ උපාංග තුන ගැන අපි කතා කරොත් ඕගොල්ලන්ට මෙතන පේනවා ප්‍රධාන ස්විච් එකේ තියෙනවා මේන් ස්විච් එකක් මේ ඉන්ඩිකේටර් ලැම්ප් එකක් තියෙන එක ගැන හිතන්න එපා. මේ පල්ලෙහා තියෙන්නේ ඉන්ඩිකේටර් ඒවා තියෙන විදුලිය තියෙනවද නැද්ද කියලා බලන්න. ඒවා අපි ඉස්සරහට කතා කරමු. මෙන්න මෙතන තියෙනවා මේන් ස්විච් එක. ඊට පස්සේ ට්‍රිප් ස්විච් තියෙනවා. ඊට පස්සේ තියෙනවා මොනවද? සිඟිති පරිපත බිඳින. මේ ටික ඔබ නිතරම දකිනවා මොකද හේතුව ගේ ඇතුලේ MCB box එක ඇතුලේ තියෙන්නේ. එහෙනම් උපාංග පහෙන් උපාංග තුනක් ගන්නවා. මේන් ස්විච් එක එහෙම නැත්නම් අපි කියනවා ප්‍රධාන ස්විච් එක. ඊට පස්සේ ට්‍රිප් ස්විච් එක අපි සිංහලෙන් හඳුන්වනවා පැටර්න් ස්විච් එක. ඊට පස්සේ MCB අපි සිංහලෙන් හඳුන්වනවා සිඟිති පරිපත බිඳින. මේ දෙන්නේ ගේ ඇතුලේ තියෙන උපාංග ටික. දැන් මේක තව දුරට ඉස්සරහට ඔයගලන්ට බැලුවා මේ වයර් දෙන්න ඇවිල්ලා තියෙන විදිහ නේද? සමහර දරුවෝ දැකලාත් ඇති සමහර අය දැකලාත් දැකලා නැතුවත් ඇති. මේ බලන්න වයර් ඇවිල්ලා තියෙන විදිහ. හරියට නිකන් අර අපේ ඇඟේ තියෙන සම්පූර්ණ පද්ධතියක් වගේ නේද? ප්‍රධාන ඉන්ද්‍රිය තියෙනවා ඒ ප්‍රධාන ඉන්ද්‍රියෙන් රුධිරය අරන් යන නාල තියෙනවා මේ නේද? වයර් ගොඩාක් තියෙනවා ඒකෙන් ඇවිල්ලා. එතකොට එහෙනම් දැන් උපාංග තුනක් අපි දන්නවා. ගේ ඇතුලේ තියෙන උපාංග තුනක් දන්නවා. ගේ එළියේ තියෙන උපාංග දෙකක් එක්ක ඔක්කොම උපාංග පහක් අපි බලමු. අනුපිළිවෙල මොකක්ද කියලා. ඔන්න අපිට වැටුණා. රූප සරණේ වැටුණා. මෙන්න ප්‍රධාන උපාංග පහ ඔයගලන්ට පේනවා පළවෙනි එක, දෙවෙනි එක, තුන්වෙනි එක, හතරවෙනි එක, පස්වෙනි එක. ගොවිතැන් පරිපතේ සම්මත උපාංග පහ තමයි දෙන්නේ. අනුපිළිවෙල. සේවා මීටරය, සේවා විනායකය, ප්‍රධාන ස්විචය, පැන්නුම් ස්විචය, සිඟිති පරිපත බිඳින. ආයසය සේවා මීටරය, සේවා විනායකය, ප්‍රධාන ස්විචය, පැන්නුම් ස්විචය, සිඟිති පරිපත බිඳින. එතකොට අපිට ඉංග්‍රීසියෙන් හඳුන්වන්න පුළුවන් මේ කිලෝවොට් පැය මීටර එක අපිට තියෙනවා ඊට පස්සේ සර්විස් ෆියුස් එක එහෙම නැත්නම් මේ කට් අවුට් එක අපිට තියෙනවා ඊට පස්සේ මේන් ස්විච් එක ට්‍රිප් ස්විච් එක MCB තියෙනවා. පැහැදිලි නේද? ඔක කියපු ගමන් ඔබට යම් ගැටලුවක් මතුවේ. හේතුව තමයි 10 15 විද්‍යාව ඉගෙන ගෙන ආන ඒකෙත් විදුලි පරිපතය ගැන කතා කරනවා. එතනදී විශේෂ නිර්දේශය ඔබට කියන්නේ විදුලිය මුලින්ම සම්බන්ධ වෙනවා. සේවා රැණියේ සිට විදුලිය මුලින්ම සම්බන්ධ වෙනවා කියලා ඒගොල්ලෝ හඳුන්වනවා. 10 11 ඔබ ඉගෙනගෙන තියෙනවා. සේවා විලායකයට තමයි මුලින්ම සම්බන්ධ වෙනවා කියලා උගන්වනවා. ඇත්තටම අතීතයේ සම්බන්ධ කළේ සේවා විලායකයට. නමුත් සේවා විලායකයට මුලින්ම විදුලිය සම්බන්ධ කරනවා. විදුලිය අවභාවිත කරන්න. එහෙම නැත්නම් හොරෙන් භාවිත කරන්න තියෙන හැකියාව නිසා ඊට පස්සේ පසුකාලීනව විදුලිය සම්බන්ධ වෙන්නේ මුලින්ම සම්බන්ධ වෙන්නේ සේවා මීටරයට. මොකද හේතුව විලායකයට මුලින්ම සම්බන්ධ කළාම විලායකය හරහා මීටරේ හරහා යන්නේ නැතුව. මොකද හේතුව මීටරේ විදුලිය එක ගන්න සටහන් වෙන්න දුවපුතේ මීටරේ හරහා විදුලිය ගියොත්. එතකොට මුලින්ම විලායකයට දුන්නා විලායකය හරහා ගත්තොත් මීටරේ හරහා යන්නේ නැතුව. ඒ කියන්නේ වෙනම වයර් එකක් අම්මලා සජීවී රැහැන විලායකය හරහා ගත්තොත් ගේ ඇතුළට මොකද වෙන්නේ? මීටරේ කැරකෙන්නේ නැහැ. ඉතින් ඔන්න ඔය සංසිද්ධිය නිසා දැන් අර මූලිකම කාලයේ මුල්ම කාලයේ ආරම්භ ඊට පසු කාලිනව විදුලි බල මණ්ඩලය මේ සම්බන්ධ කරන්නේ සේවා මීටරයට තමයි මුලින්ම විදුලිය සම්බන්ධ වෙන්නේ. ඔබ විශේෂයෙන් ඔබේ නිවසේ විදුලි සැපයීමක් සම්බන්ධ කරලා තියෙනවා නම් පොඩ්ඩක් පරීක්ෂා කරලා බලන්න. සේවා මීටරයට තමයි මුලින්ම විදුලිය දෙන්නේ. ඊට පස්සේ තමයි සේවා විලායකයට දෙන්නේ. එතකොට මොකද වෙන්නේ? අර විලායකය හරහා විදුලිය අවභාවිත කරන්න බැරුව යනවා. එතකොට සමහර කෙනෙක්ට මතයක් වෙන්න පුළුවන් මේ සේවා විලායකයෙන් කරන්නේ සේවා මීටරේ ආරක්ෂාව නේ. මේ අලිධාරාවක් ආවොත් මීටරේ පිච්චෙනවනේ නේ. මීටරේට මුලින් දීලා පස්සේ විලායකයට දුන්නාම මීටරේ පිච්චිලා තමයි ෆියුස් එකට එන්නේ. අලිධාරාවක්. හැබැයි කියපුවේ මතක තියාගන්න හොඳට ඔක හොඳින් බලන්න. සේවා මීටරේ ඇම්පියර් 40කට වගේ. සේවා මීටරේ පරිවර්තනය සකස් කරලා තියෙන්නේ ඇම්පියර් 40ක දාලා. හැබැයි සේවා විලායකයේ දාලා තියෙන්නේ ඇම්පියර් 30ක. ඒකෝට එතනින්ම ඔබට පේනවා සේවා විලායකයේ මගින් මීටරේට කිසිම ආරක්ෂාවක් සපයන්න බෑ. මොකද හේතුව? මීටරේ පිච්චෙන කලින් ෆියුස් එක පිච්චිලා යනවා. පැහැදිලි නේද? මීටරේ ලොකු ඇම්පියර් 40ක ධාරාවකට ඔරොත්තු. ඒක නිසා කිසිම ගැටලුවක් නැහැ. සේවා මීටරේට තමයි මුලින්ම විදුලිය සම්බන්ධ වෙන්නේ. ඊට පස්සේ තමයි සේවා විලායකයට විදුලිය සම්බන්ධ වෙන්නේ. ඒකත් හොඳින් මතකයේ තියාගන්න. එතකොට සේවා මීටරේ සහ සේවා විලායකයට විදුලිය සම්බන්ධ වුණා ඒ දෙන්න තනි එකලසක් ඇතුලේ ගෙයින් එළිය තමයි සම්බන්ධ කරලා තියෙන්නේ. අපි කියනවා මීටර බොක්ස් එකකේ. මීටර බොක්ස් එක ඇතුලේ තමයි සේවා මීටරය සහ සේවා විලායකය ස්ථාපනය කරලා තියෙන්නේ. එතකොට මේ විදිහට අර ගෙයින් එළිය පැත්ත සම්බන්ධ කරන්න හේතුව මොකක්ද? ඔබට හිතෙන්න පුළුවන් නේද? අපි තමයි විදුලිය ඉඳලා අපේ ගෙදරට අරගෙන තියෙන්නේ. අපි තමයි බිල ගෙවන්නේ. එතකොට මේ ප්‍රධාන උපාංග පහෙන් උපාංග තුනක් ගේ ඇතුලේ තියෙනවා.
උපාංග දෙකක් ගෙයින් එළිය තියෙන හේතුව මොකක්ද කියලා ඔබ කල්පනා කරන්න ඕනේ. නේ? ඒකට හේතුව තමයි කියපු. මේ උපාංග දෙක සම්බන්ධ සියලුම හිමිකම් නඩත්තු මේ සියල්ලම ලංකා විදුලි බල මණ්ඩලයට තමයි අයිතින් තියෙන්නේ. පාරිභෝගිකයන්ට කිසිම අයිතියක් නැහැ. එහෙම වෙන්න හේතුව ඒ උපාංග දෙකට ලැබෙන විදුලිය අපිට අවශ්‍ය වෙලාවට විසන්ධි කරන්න බෑ. මොනක තමයි මේ උපාංග දෙක ගෙයින් එළිය පැත්තේ මීටර බොක්ස් එක ඇතුලේ හයි කරන්නේ හේතුව. එතනට ලැබෙන විදුලිය අපිට අවශ්‍ය වෙලාවට පාරිභෝගිකයන්ට අවශ්‍ය වෙලාවට විසන්ධි කරන්න බෑ. විසන්ධි වෙන්නේ නැහැ. එහෙම විසන්ධි වෙන්නේ ප්‍රධාන විදුලි බල පද්ධතිය ලංකා විදුලි බල මණ්ඩලය මගින් විදුලිය විසන්ධි කළොත් එහෙම නැත්නම් බිඳ වැටීමක් මගින් විදුලිය විසන්ධි වුණොත් විතරයි. අන්න ඒක නිසා තමයි උපකරණ දෙක ගෙයින් එළිය හයි කරලා තියෙන්නේ. අපිට භාවිතා කරන්න නඩත්තු කරන්න එපා කියලා. අලුත් එළියා කරන්න එපා කියලා සම්බන්ධ කරලා තියෙන්නේ. එහෙනම් තමයි මතක තියාගන්න. සේවා මීටරය සහ සේවා විනායකය සම්බන්ධ වෙලා තියෙන්නේ ගෙයින් එළියේ. එතනට විදුලිය අරගෙන ඉන්නේ ඇලුමිනියම් සේවා රැහැන. ඒකත් හොඳට මතක තියාගන්න. ඇලුමිනියම් සේවා රැහැනේ තමයි සේවා විනායකයට සහ සේවා මීටරයට විදුලිය අරගෙන ඉන්නේ. සේවා මීටරය සහ සේවා විනායකය දැන් අර උපාංග පහෙන් උපාංග දෙකක් ඉවරයි. තඹ සේවා රැහැන පටන් ගන්නවා. පැහැදිලි නේද? එතන ඉඳලා තඹ සේවා රැහැන පටන් ගන්නවා. තඹ සේවා රැහැන හරහා තමයි ගේ ඇතුලේ තියෙන අර ඉතුරු උපාංග තුනට විදුලිය අරගෙන ඉන්නේ. එතකොට ඔය ගේ ඇතුලේ තියෙන ඉතුරු ප්‍රධාන පරිපථ උපාංග තුන එකලස් කරලා සකස් කරලා අහුරලා තියෙනවා කොහෙද? MCB box එකේ. අපි කියනවා විබඳු පෙට්ටිය එහෙම නැත්නම් විබඳු පුවරුව කියලා. බෙදාගැනීමේ පුවරුව කියලා කියනවා distribution board එක. දී board එක කියලා කියන්නේ නේද? ඔය වචන ඔක්කොම කියන්නේ උකට තමයි. එතකොට එහෙනම් ප්‍රධාන පරිපථ උපාංග වල උපාංග දෙකක් උපාංග පහෙන් උපාංග දෙකක් නිවසින් එළිය තියෙන සේවා මීටරය සහ සේවා විනායකය. ඊට පස්සේ ගේ ඇතුලේ තියෙනවා ප්‍රධාන උපාංග තුනක් තව කවුද? ප්‍රධාන ස්විච් එක, පැන්නම් ස්විච් එක සහ සිඟිති පරිපථ බිඳිය. ඔන්න ඔය උපාංග පහ තමයි විදිහට ගෘහ පරිපථයේ තියෙන ප්‍රධාන පරිපථ උපාංග පහ. ඉතින් මම හිතන්නේ ඔබට හොඳ දැනුමක් ලැබෙන්නේ නැති ගෘහ පරිපථයේ සම්බන්ධයෙන් මූලික දැනුම ගෘහ පරිපථයේ භාවිතාවන වෝල්ටීයතාව, සංඛ්‍යාත, ධාරා, සේවා රැහැනේ කීයද ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ ගෘහ පරිපථයේ භාවිතාවන මූලික උපාංග පහ සම්බන්ධ. ඊට පස්සේ ඒකේ සම්මත අනුපිළිවෙල සම්බන්ධ. ඔය විශේෂයෙන් උසස් පෙළ හදාරන කර්මන වශයෙන් ඊට අමතරව අපිත් එක්ක එකතු වෙලා ඉන්න බාල මහලු වැඩිහිටි සියලුම දෙනා මේවා දැනුවත් වෙන්න මේ මූලික දැනුම මම හිතන්නේ ඔබේ ජීවිතේට ඉතාම වැදගත් වෙයි. එහෙනම් මම හිතන්නේ මේක ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති මේ ගෘහ පරිපථය සම්බන්ධ මූලික පිරිවිතර සම්බන්ධයෙන් මූලික තොරතුරු සම්බන්ධයෙන් ඊට අමතරව ගෘහ පරිපථයේ භාවිතා වන ප්‍රධාන පරිපථ උපාංග මොනවද ඒවා ඒ විදිහට සම්බන්ධ කරන්න හේතුව මොකක්ද? ඒ උපකරණ කොහොමද ස්ථානගත වෙලා තියෙන්නේ? සම්මත අනුපිළිවෙල මොකක්ද කියන එක. ඉතින් ඉදිරි වීඩියෝ වලින් අපි බලාපොරොත්තු වෙනවා මේ ගෘහ පරිපථයේ තියෙන ප්‍රධාන පරිපථ උපාංග පහ ගැන. එක එකක් ගැන තවත් සුවිශේෂී වශයෙන් ගැඹුරින් කතා කරන්න. මොකද හේතුව න්‍යායාත්මක වශයෙන් සහ ප්‍රායෝගික වශයෙන් ඉතාම වැදගත් නිසා. ඉතින් ඔබ සඳහන් මේ ප්‍රසන්ටේෂන් ආශ්‍රයෙන් තමයි අපි මේ සියලුම දේවල් ඔබ සමග බෙදා ගන්න. ඊට අමතරව විශේෂයෙන් මතක් කරගන්න. මේ සම්බන්ධව මේ ගෘහ පරිපථය සම්බන්ධව ප්‍රායෝගික ඒ අදාළ කොටස් ඔබ ඉදිරියට දක්වමින් අපි කරපු වීඩියෝ මාලාවක් තියෙනවා. ඊට අමතරව ඉංජිනේරු තාක්ෂණයේදී ප්‍රායෝගික පරීක්ෂණ සහ විදුලි ශාස්ත්‍රයේ ප්‍රායෝගික පරීක්ෂණ සඳහා මේ න්‍යායාත්මක කරුණු මේ න්‍යායාත්මක ක්‍රමවේද ඇසුරින් තමයි සියලු ප්‍රායෝගික පරීක්ෂණ සකස් වෙන්නේ. ඉතින් අපි ඒ වෙනුවෙන් සකස් කරපු වීඩියෝ මාලාවක් තියෙනවා. ඒ සියල්ලම මේ අතරෙම නරඹන්න කියන ආරාධනාවක් කරනවා. විශේෂයෙන් ඉංජිනේරු තාක්ෂණයේදී හදාරන දරුවන්ට අමතරව 10 11 ශ්‍රේණි විදුලිය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණ විද්‍යාව හදාරන දරුවන් ඊට අමතරව උසස් පෙළ ගෘහාර්ථික විද්‍යාව විෂය හදාරන දරුවන්ට ඇතුලේ ඕනෑම කෙනෙකුට කාර්මික තාක්ෂණික පාඨමාලා හදාරන සියලුම දරුවන් ඕනෑම කෙනෙක්ට බාල මහලු වැඩිහිටි හැමෝටම දැනුම ගන්න පුළුවන් විදිහට තමයි අපි මේ සියලුම විෂය කරුණු සහ ප්‍රායෝගික කරුණු ඔබත් එක්ක බෙදා ගන්න. ඉතින් මේ සත්කාරයත් එක්ක තවදුරටත් එකතු වෙන්න. එකතු නොවෙච්ච ඔබගේ යාළුවෝ මිත්‍රාදීන් අපට සියලුම දෙනාට අපි ගැන අපේ channel එක ගැන දැනුවත් කරලා ඒ සඳහා දායක වෙන්න කියන ඉල්ලීම කරමින් අදට අපි ඔබේ සමුගෙන යනවා. Thank you.